හොඳයි අපි බලමු මිනිසාගේ බහිස්රාවී ක්‍රියාවලිය පිළිබඳව. අපි බහිස්රාවී ක්‍රියාවලිය සලකලා බලද්දී අපි බලමු බහිස්රාවී ද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද කියලා. මිනිසාගේ දේහ සෛල තුල සිද්ධ වෙනවා පරිවෘත්තීය ක්‍රියා. මේ පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වීමේදී නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය වලට අපි කියනවා බහිස්රාවී ද්‍රව්‍ය කියලා. ඉතින් මේ දේහ සෛල තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලදී නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම අපි කියනවා බහිස්රාවය කියලා. අපි සලකලා බැලුවොත් බහිස්රාවී ද්‍රව්‍ය කිහිපයක් අපි ගත්තොත් කාබන් ඩයොක්සයිඩ්, ඒ වගේම ජල වාෂ්ප. මේවායේ බහිස්රාවී ඉන්ද්‍රිය වෙන්නේ පෙනහැලි. ඒ වගේම බහිස්රාවය සිදු කරන ආකාරය වෙන්නේ ප්‍රාශ්වාස වාදය. ඒ වගේම යූරියා, යූරික් අම්ලය, ඒ වගේම ලවණ වර්ග, ජලය ගත්තොත් මෙයාලගේ බහිස්රාවී ඉන්ද්‍රිය වෙන්නේ වකගඩු. ඒ වගේම බහිස්රාවය සිදු කරන ආකාරය වෙන්නේ මුත්‍ර. ඒ වගේම යූරියා, යූරික් අම්ලය, සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය ගත්තොත් මේවායේ බහිස්රාවී ඉන්ද්‍රිය වෙන්නේ සම. ඒ වගේම බහිස්රාවය සිදු කරන ආකාරය වෙන්නේ දහදිය. ඊට පස්සේ අපි සලකලා බලමු මේ මල ද්‍රව්‍ය බහිස්රාවී ද්‍රව්‍යයක් විදිහට සලකන්නේ නැත්තේ ඇයි කියලා. අපි ගත්තොත් එහෙම මේ මල ද්‍රව්‍ය ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ජීර්ණය නොවි ඉතිරි වෙන කොටස් වලට අපි කියනවා මල ද්‍රව්‍ය කියලා. ඉතින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ගත්තොත් මේ දේහ සෛලයක සිද්ධ වෙන ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් නොවේ. ඒ නිසා මල ද්‍රව්‍ය බහිස්රාවී ද්‍රව්‍යයක් විදිහට සලකන්නේ නැහැ. නමුත් මේ මල සමග පිටවන අපි දන්නවා මල සමග පිටවන පිත් වර්ණකය. මෙන්න මේ පිත් වර්ණකය බහිස්රාවී ද්‍රව්‍යයක් විදිහට සලකනවා. මොකද අපි දන්නවා පිත් වර්ණකය නිෂ්පාදනය කරන්නේ අක්මාවේ. අක්මාවේ නිෂ්පාදනය කරලා පිත්තාශය ගබඩා වෙලා. ඒ වගේම ග්‍රහණියේ පිත්ත ප්‍රනාලය ඔස්සේ ග්‍රහණයට වෘත වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් මුත්‍රවාහිනී පද්ධතිය. මේ මුත්‍රවාහිනී පද්ධතියේ ප්‍රධාන කොටස් ගත්තොත් වෘක්ක යුගල, ඒ වගේම මුත්‍රවාහිනී යුගල, මුත්‍රාශය සහ මුත්‍ර මාර්ගය අඩංගු වෙනවා. ඒ වගේම අපි ගත්තොත් මේ වෘක්ක තමයි මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවය සිදුවන ප්‍රධාන ඉන්ද්‍රිය වෙන්නේ. ඒ වගේම මේ වෘක්කයක ප්‍රධාන ව්‍යුහමය සහ කෘත්‍යමය ව්‍යුහය වෙන්නේ වෘක්කාණුව. ඊට පස්සේ අපි සලකලා බලමු මේ මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය. මුත්‍ර නිපදවීමේ ක්‍රියාවලිය ගත්තාම මේක අවස්ථා තුනකින් විස්තර කරන්න පුළුවන්. පළවෙනි අවස්ථාව තමයි අතිපරිශ්‍රාවණය. දෙවෙනි අවස්ථාව තමයි වරණීය ප්‍රතිශෝෂණය. තුන්වෙනි අවස්ථාව තමයි ශ්‍රාවය. අපි ගත්තොත් අතිපරිශ්‍රාවණය. මෙතනදී මේ අතිපරිශ්‍රාවණය සිද්ධ වෙද්දී ප්‍රධාන ව්‍යුහය තමයි වෘක්කාණුව. වෘක්කාණුවක් ගත්තාම මේකේ කොටස් දෙකක් අපිට අඳුර ගන්න පුළුවන්. කෝපයක් වගේ කොටසක් තියෙනවා. එක බෝමන් ප්‍රාවරය. ඒ වගේම නාලාකාර කොටසක් තියෙනවා. මේ බෝමන් ප්‍රාවරය තුරට රුධිරය රැගෙන එන්නේ අභිවාහී ධමනිකාවෙන්. ඒ වගේම බෝමන් ප්‍රාවරයෙන් ඉවතට රුධිරය ගෙනියන්නේ අපවාහී ධමනිකාවෙන්. මේ අභිවාහී ධමනිකාව බෙදිලා කේශනාලිකා ජාලයක් හදනවා. ඒකට අපි කියනවා ගුච්චිකාව කියලා. එතකොට මේ අපවාහී ධමනිකාවට වඩා අභිවාහී ධමනිකාවේ විස්කම්භය වැඩි. මේ නිසා ගුච්චිකාව තුළින් ගලන රුධිරයේ පීඩනය වැඩි. මේ නිසා මේ ගුච්චික කේශනාලිකා බිත්ති සහ බෝමන් ප්‍රාවරයේ ඇතුළත බිත්ති තුළින් රුධිර ප්ලාස්මය පෙරී ප්‍රාවර කුහරයට එකතු වෙනවා. මේ පෙරෙන තරලයට අපි විශේෂ නමක් කියනවා ගුච්චික පෙරණය කියලා. මේ ගුච්චික පෙරණය සැලකුවොත් මේකේ ප්ලාස්මා ප්‍රෝටීන වගේ මහාණු ඒ වගේම රුධිර සෛල අඩංගු වෙන්නේ නැහැ. බොහෝ විට රුධිර ප්ලාස්මය වගේ. අපි බලමු මේ ගුච්චික පෙරණයේ පවතින සංඝටක. මේ සංඝටක ගත්තොත් ජලය තියෙනවා. ඒ වගේම ග්ලූකෝස් තියෙනවා. ඒ වගේම ඇමයිනෝ අම්ල තියෙනවා. විටමින් ඖෂධ තියෙනවා. ඒ වගේම විවිධ අයන වර්ග, හෝමෝන, යූරියා පවතිනවා. ඊට පස්සේ අපි මේ මුත්‍ර නිපදවීමේ දෙවෙනි ක්‍රියාවලිය වරණීය ප්‍රතිශෝෂණය සලකමු. දැන් වෘක්ක නාලිකාව ඔස්සේ
මේ ගුච්චිකා පෙරණය ඉදිරියට ගමන් කරද්දී ඒ තුළ තියෙන ද්‍රව්‍ය වලින් වැඩි කොටසක් මේ වෘක්ක නාලිකා වටා තියෙන රුධිර කේශ නාලිකා වලට නැවත අවශෝෂණය වෙනවා. මේකට අපි කියනවා වරණීය ප්‍රතිශෝෂණය කියලා. අපි බලමු මේ වරණීය ප්‍රතිශෝෂණය වල ද්‍රව්‍ය. අපි ගත්තොත් මේ ගුච්චික පෙරණයේ තියෙන ජලයෙන් 90%ක් විතර. ඒ වගේම ඇමයිනෝ අම්ල, ග්ලූකෝස් සියල්ලම, ඒ වගේම විටමින් සහ ලවණ කොටසක්, ඒ වගේම යූරියා, යූරික් අම්ලය සුළු වශයෙන් සහ ඖෂධ වරණීය ප්‍රතිශෝෂණය වෙනවා. ඊළඟ අවස්ථාව තමයි ස්‍රාවය. ස්‍රාවය ගත්තොත් මේ වෘක්කාණුවේ පිටතින් තියෙන රුධිර කේශනාලිකාවල පවතින ද්‍රව්‍ය වලින් සමහර ද්‍රව්‍ය කොටසක් මේ වෘක්කාණුවේ නාලිකා තුළට ඇතුළු වෙනවා. මේකට අපි කියනවා ස්‍රාවය කියලා. මේ ස්‍රාවය වෙන ද්‍රව්‍ය සලකලා බැලුවොත් අපි හයිඩ්‍රජන් අයන, ඒ වගේම පොටෑසියම් අයන, ඇමෝනියම් අයන, ඒ වගේම ක්‍රියැටිනින්, ඒ වගේම ඖෂධ විටමින් B මේවා ස්‍රාවය වෙනවා. ඉතින් අපි ගත්තොත් මේ ග්ලූකෝස් ප්‍රතිශෝෂණය නිරෝගී පුද්ගලයෙකුගේ නම් 100%ක්ම ග්ලූකෝස් ප්‍රතිශෝෂණය වෙනවා. ඊට පස්සේ අපි බලමු මුත්‍ර බැහැර කිරීම. මේ වෘක්කාණුවේ නිපදවන මුත්‍ර මේ වෘක්කවල ශ්‍රෝණියට ස්‍රාවය වෙනවා. යනුව ශ්‍රෝණියේ ඉඳලා මුත්‍ර වාහිනී ඔස්සේ මුත්‍රාශයට ගිහිල්ලා తాවකාලිකව ගබඩා වෙනවා. අපි ගත්තොත් මේ මුත්‍රවල සම්නුතිය ඇතරම නිරෝගී පුද්ගලයෙකුගේ නම් ජලය තමයි තියෙන 96%ක්. ඒ වගේම ලවණ 2%කුත්, යූරියා 2%කුත් තියෙනවා. ඒ වගේම යූරික් අම්ලය, ක්‍රියැටිනින් අංශු මාත්‍ර වශයෙන් තමයි පවතින්නේ. මේ ආකාරයෙන් තමයි මිනිසාගේ බහිස්රාවී පද්ධතිය සිද්ධ වෙන්නේ.